එතකොට කටින පෙරහැරවල් කියන සංස්කෘතිය විනය කර්මයනේ කටිනේ කියන්නේ. විනයට පෙරහැරවල් අවශ්‍ය නැහැ. දැන් අද ගත්තාම කටින පින්කම කියන එකේදී අලි ඇතුන් ගෙනල්ලා මහා විශාල නැටුම් ගැයුම් රඟ දක්වලා විශාල මේ කෝලාහලයක් කරලා කටින කෝලාහලයක් තියෙන ඇත්තටම බලන් ගියාම කටින බයිස්කෝප් එකක් තියෙන සම්පූර්ණ කට්ටිය නිකන් නැටුම් ගැයුම් රැඟුම් එක්ක විවිධ බෑන්ඩ් වර්ග වාදනය කර කර නිකන් රඟ දක්වන රඟ පීඨිකාවක් බවට පත් වෙලා තියෙනවා. නමුත් විනයට ඒකක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. විනය කර්මයකට අවශ්‍ය කරන්නේ සාදුනාදයේ පමණයි මම නම් දකින්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ සිවුරේ කටන්දරේ හරි අපූර්ව මේ සහ ආශ්චර්යමත් සිද්ධියක් මේ තියෙන්නේ. ඉතින් ඒක අද අපි නිවැරදි විදිහට ක්‍රමානුකූල විදිහට භාවිතා කරන්නේ නැහැ. අද මිනිස්සු ගොඩක් දෙනෙක් හිතාගෙන තියෙනවා අපේ ගෙදරත් අපි කටිනයක් තිබ්බා කියලා. දවසක් අපේ ගෙදර තියෙනවා, ඊළඟ දවසේ තව කෙනෙක් ගෙදර තියෙනවා, ඊළඟ දවසේ තව කෙනෙක් ගෙදර තියෙනවා. නමුත් මේක කටිනයක් වෙන්නේ නැහැ. කටිනයක් වෙන්නේ පැය 24ක් ඇතුළත පමණයි. ඉතින් කටිනය කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නියමයෙන් විනය ප්‍රඥප්තියකට අනුගතව සිද්ධ වෙන මහා ගරු පින්කමක්. ඒ පින්කමට ඒ පින්කම අභිබවා යන්න පින්කමක් අපේ ශාසනයේ තවත් නැහැ. නැවතත් ඒකම සිවුරක් බවට පත් කරලා ඒ රැස්ව සිටින භික්ෂූන් වහන්සේලා අතරින් එක් භික්ෂුවක් තෝරාගෙන ඒ භික්ෂූන් වහන්සේට ඒකේ තනි වගකීම ඒ අයිතිය පවරනවා. ඒක එක අරමුණක් තමයි මේ සිවුර නිකන් ආවට ගියාට අනිත් සිවුරක් වගේ නෙමෙයි. කටින පින්කම වප් පොහොය සිට ඉල් පොහොය දක්වා සිදු කරන මේ චීවර මාසයත් සමගින් සිදු කරන පින්කම. අද සමාජයේ වෙද්දී මේ පින්කම ගැන ගත්තාම විවිධාකාරයෙන් එක් එක් ප්‍රදේශයන් වලට එක් එක් මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට විවිධාකාරී මතමතාන්තර දරමින් විවිධාකාරයෙන් මේ පින්කම සිදු කරනවා. නමුත් අද අපි කතා කරන්නේ මේක එදා බුද්ධ කාලයේ පටන්ම එදා ඉතිහාසයේ පටන්ම චාරිත්‍ර වාරිත්‍රත් එක්ක මේ කටින චීවරය යම්කිසි ආකාරයකින් සැකසීමකට ලක් වෙලා ඒ කටින පින්කම සිදු කරන ආකාරය ඔබට ගෙන හැරපෑමට අපි අද සූදානම් වෙලා සිටිනවා. ඉතින් ඔබ සියලු දෙනාටම අයිබෝවන් කියලා අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඉතින් අපි මේ වැඩසටහනත් එක්ක එහෙම නැත්නම් මේ කටින චීවර පින්කම එහෙම නැත්නම් මේ කටින පින්කම පිළිබඳව ඒ සමගාමීව ඒ ඉතිහාසය පිළිබඳව අපි දැන ගැනීමට අපේ හිරිකුළුව විද්‍යාදර්ශී පිරිවෙනේ පරිවෙනාචාර්ය ශ්‍රී ජිනේන්ද්‍රාරාම පුරාණ විහාරාධිපති විචිත්‍ර ධර්ම කතික ගල්ගමුවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේව අපේ YouTube නාලිකාව හා සමගාමීව අපි මේ පිළිබඳව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ YouTube නාලිකාවට ඔබ වහන්සේව ගෞරවයෙන් ආදරයෙන් নমස්කාර පූරකව පිළිගනු ලබනවා. මේ කටින පින්කම ගැන ගත්තාම මේ කටින චීවර මාසය ගැන ගත්තාම මම මුලින් සඳහන් කරා වගේ අද වර්තමානයේ වෙද්දී එක් එක් විවිධාකාරී මතිමතාන්තර දරනවා. ඉතින් ඒ මතිමතාන්තරත් එක්ක අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේ දරන අදහස කුමක්ද අපේ හාමුදුරුවනේ? එහෙම නැත්නම් අපේ බුද්ධ කාලයේ පටන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් එදා ඉතිහාසයේ පටන්ම මේ කටින පින්කමක් කියන්නේ ඇත්ත වශයෙන්ම මොකක්ද? අද වර්තමානයේ වෙද්දී එක් එක් මතිමතාන්තර දැරුවත් මේකේ සැබෑ යථාර්ථය වෙනස්ම ආකාරයකින් යුක්ත බව අපි සියලු දෙනා දන්නවා. ඉතින් අපේ හාමුදුරනේ අන්න ඒ අර්ථවත් වූ එහෙම නැත්නම් සැඟවිලා තිබෙන ඒ කටින පින්කමක ඉතිහාසය කුමක්ද අපේ හාමුදුරනේ? ඔව්, තිරුවන් සරණයි. අද අපේ තිසුල පුතා අපෙන් විහාරස්ථානයට පැමිණිලා බලාපොරොත්තු වෙන්නේ මේ කටින පින්කම පිළිබඳව නිවැරදි මතය සමාජගත කරන්න. මා පළමු කොට මගේ කරනවා තිසුල පුතා මේ කරන YouTube නාලිකාව හරහා සිද්ධ කරන මේ සමාජ මෙහෙවර. මොකද අද කෙනෙක් නොසිතන පැතිකඩක් තමයි ඔබතුමා හිතලා තියෙන්නේ. ඒ නිසා ඒ තුලින් සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න මේ වටිනා පින්කම වටිනා අන්දමින් සිද්ධ කරන්න පුළුවන් ආකාරය සමාජගත කරන්න හොඳ අවස්ථාවක් වේවි මේ අවස්ථාව. ඉතින් තිසුල පුතා මගෙන් ඇහුවේ කටිනේ කියලා කියන්නේ මොකද්ද? කටිනේ අද වර්තමාන සමාජයේ අපි දකින මුහුණුවර මොකද්ද කියන එක තමයි ඔයාගේ ඔය ප්‍රශ්නේ ගැබ් වෙලා තියෙන්නේ.
ඉතින් කටිනය කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නියමයෙන් විනය ප්‍රඥප්තියකට අනුගතව සිද්ධ වෙන මහා ගරු පින්කමක්. ඒ පින්කමට ඒ පින්කම අභිබවා යන්න පින්කමක් අපේ ශාසනයේ තවත් නැහැ. අපි කතා කරන අටමහා කුසල් කියලා. අටමහා කුසල් වලට අයිති පින්කම් 8ක් පිළිබඳව ධර්මයේ පෙන්වනවා. ඒකේ පළවෙනි තැනටම තියෙන්නේ කටින මහා පූජා පින්කම. ඊට පස්සේ අටපිරිකර පූජාව, ඊළඟට බුදුපාමොක් සපිරිකර සංඝගත දක්ෂිනාමේ පින්කම, ආවාස මන්දිර ඉදි කරලා පූජා කිරීම, වැසිකිලි කැසිකිලි හදලා පූජා කිරීම, කෙත්වතු පූජා කිරීම, ඊළඟට එතනින් එහා පැත්තේ බුද්ධ ප්‍රතිමා නෙලීම, ඔය වගේ පින්කම් 8ක් පිළිබඳව අපේ ධර්මයේ සඳහන් වෙනවා. ඔය පින්කම් 8න් පින්කම් 7ක්ම අපට අභිමත ඕන වෙලාවක කරන්න පුළුවන්. කටින පින්කම ඇරුණකොට අනිත් සියලු පින්කම් අටපිරිකර පූජාව අපට හිතුණු වෙලාවක කරන්න පුළුවන්. ඊළඟට අපට බුදුපාමොක් සංඝගත දක්ෂිනාමේ පින්කම් අපට ඕන අවස්ථාවක තමන්ගේ ඉඩකඩ තියෙන යම් විවිධ තමන්ගේ ජීවිතයේ සන්ධිස්ථානවලදී මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් අපට ඒ පින්කම් කරන්න පුළුවන්. තමන්ට ධනෙ තියෙනවා නම් ආවාසකයක් හදන්න, එහෙම නැත්නම් ආවාසකයක් හදන තැනට උපකාර කරන්න දායකත්වය ලබන්න අපට පුළුවන්. ඒවා කාමාවචර පින්කම්, ඒවා අටමහා කුසල් වැඩින පින්කම්. හැබැයි කටින පූජාව කියන එක එහෙම කරන්න බෑ. කටින පූජාව, කටින පින්කම කියන එකට අපි සුවිශේෂී පිළිවෙත් ධර්ම රාශියක් පුරා ගන්න ඕනේ. ඒක ගිහි පක්ෂයත් පැවිදි අපිත් දෙපක්ෂයේම එකට එකතු වෙලා අපි දෙපාර්ශවයේගේම සහභාගීත්වයේ සහයෝගය කැපකිරීම මත තමයි කටින පූජාවක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙදි අපිට මේ කටිනේ කියන වචනේ මූලාරම්භය තමයි ඇසළ පොය. ඇසළ පොය දවසේ භික්ෂුන් වහන්සේට වස් ආරාධනා කරනවා. ඒ වස් ආරාධනාව සිද්ධ කරලා ඒ වස් ආරාධනාව කියන එකේදී භික්ෂුන් වහන්සේට බුද්ධ නියමයේ තමයි දායකයෙක් ආරාධනා කළත් නොකළත් උපසපන් භික්ෂුන් වහන්සේ අනිවාර්යෙන් වස් සමාදන් විය යුතුමයි. ඉතින් බුද්ධ නියමයට අනුව ඉතින් අද වර්තමානයේ දායක පින්වතු අනිවාර්යෙන් ඒ වස් ආරාධනාව කියන එක බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් සිද්ධ කරන දෙයක්. නමුත් මේ එදා බුද්ධ කාලයේ තිබිච්ච ක්‍රමය තමයි වස් ආරාධනා කළාද නොකළාද භික්ෂුව වසිය යුතුයි. එතකොට ඇසළ පොය දවසේ වස් ආරාධනාව සිද්ධ කළත් ඇසළ පොය ගෙවිගෙන යන පෑලවිය දිනය. පෑලවිය දිනය කියලා කියන්නේ පොයට පසු දින. තමයි අපට වස් සමාදන් වෙන්න තියෙන්නේ. එදා ඒ උපසම්පදා භික්ෂූන් වහන්සේ තුනුරුවන් වන්දනා කරලා වස් ශික්ෂාව සමාදන් වෙනවා. ඒ වස් ශික්ෂාව සමාදන් වෙලා එතෙන් පටන් ඒ භික්ෂුවට දෙන ලොකු භාරිදූරි වගකීමක්. ඒ තමයි මේ වස් 3 මාසයේ මම වස් ශික්ෂාව කියන්නේ වස්සච්ඡේදනීය නොවි මේ ශික්ෂාව ආරක්ෂා කර ගන්නවා කියන සිතුවිල්ල. ඉතින් අන්නේ සිතුවිල්ලත් එක්ක ඒ වස් ශික්ෂාව ආරක්ෂා කරගන්න උන්වහන්සේට ලොකු වගකීමක්. ඒ වගකීම නිසියාකාරව ක්‍රියාත්මක කරගෙන යන්න ඕන. ඉතින් උන්වහන්සේ ඒ වස් කාල පරාසයේ පුරාවටම ඒ වස් ශික්ෂාව රැකගන්න පුදුමාකාර කැපකිරීමක් කරනවා. ඒතොර අපිට තියෙනවා සීමාවක් පමුණව ගන්න. ඒ සීමාවකින් ගොඩක් වෙලාවට අපි හාමුදුරුවෝ සීමා හැටියට පමුණව ගන්න විහාරස්ථාන භූමිය. ඒතොර පන්සල් භූමියෙන් පිට වෙලා යනකොට අපිට තියෙනවා සතිකරණයෙන් ගමන් කිරීම කියලා. සතිකරණය කියලා කියන්නේ සිහිය පිහිටුවාගෙන ගමන් කරන්න ඕන. මම මේ වස්වසලා ඉන්න මේ භූමියේ. එතකොට ඒ පිළිබඳව නිතර සිහි කරගෙන වාසය කරන්න ඕන. ඊළඟට සත්තහාකරණයෙන් යාම කියලා බුදුහාමුදුරුවෝ විශේෂ අවස්ථාවක් පෙන්වලා තියෙනවා. ඒ සත්තහාකරණය යනවා කියලා කියන්නේ දින 6ක් ඒ භික්ෂුවට පිට වාසය කරන්න පුළුවන්. හැබැයි 7 වෙනි දවස අරුණෝදය නැගෙන්න පෙර ඒ භික්ෂුව ඒ වස් සමාදන් වුණ භූමියට පැමිණෙන්න ඕන. එතකොට ඔන්න ඔය වස් කාල පරාසය ඔය විදිහට ගත කරලා ඇසළ පොයේ ඉඳලා නිකිනි බිනර වප් මාසයේ වෙනකොට 3 මාසයක් අවසන්. ඒ 3 මාසය අවසන් වුණාට පස්සේ වප් පොයේ ඉඳලා ඉල්පුර පසළොස්වක පොහොය දක්වා මාසය අපි හඳුන්වන්නේ චීවර මාසය. අන්නේ චීවර මාසය තුල තමයි ඔය මහා බලගතු වටිනා උසස් පින්කම කාමාවචර පින්කම් අතර අග්‍රගන්නේ පින්කම පළවෙනිම පින්කම කටින මහා පූජා පින්කම සිද්ධ කරගන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඉතින් ඒ කටින මහා පූජා පින්කම ඒ තරම්ම ගරු පින්කමක්, ඒ තරම් උසස් පින්කමක්, ශ්‍රේෂ්ඨ පින්කමක් කියන එක අපි අවධාරණය කරගත යුතුමයි.
අද වර්තමානයේ අපිට පේනවා ඒ පිළිබඳ ඒ තරම් ලොකු අවබෝධයක් නොමැතිව බොහෝ පිරිස් ක්‍රියාත්මක වෙනවාද කියන එකත් ලොකු සැකයක් අපේ හදවත් තුළ පවතිනවා. එතකොට තිසුළු පුතා දැන් කටිනේ කියන එක කොයිතරම්ම සුවිශේෂයිද කියන එක අපට ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ කටිනේ පිළිබඳ වර්ණනා කරන තැනදී පට විරි වන ජාතු කම්පතේ න චලති මේරු රිවාති වායුනා වජිර මේ වන බිජ්ජතේ ගණං තමිද මතෝ කටිනන්ති උච්චති. බුදුහාමුදුරුවෝ මේකෙන් දේශනා කරන්නේ මහ පොළොව කම්පා නොවන්නාසේ අපේ ධර්මයේ පෙන්වනෝනේ සාරභාර වස්තුන් කියලා මහ පොළොව මහා මේරු පර්වතය මහා ඝන වජ්‍ර පර්වතය කියලා මේ ස්ථාන තුන සාරභාර වස්තු හැටියට තමයි ධර්මයේ පෙන්වන්නේ. එතකොට අන්නේ මහ පොළොව කම්පා නොවෙන්නා වගේ ඒ වගේ මහා මේරු පර්වතයේ සුලකින් නොසෙල් වෙන්නාසේ ඒ වගේ මහා වජ්‍ර පර්වතය බිඳීමට නොහැක්කාසේ මේ කටිනේ ආනිසංස කිසිම දවසක කිසි කෙනෙකුට තමිද මතෝ කටිනන්ති උච්චති විනාශ කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට කටිනේ කියන්නේ ඒ තරම්ම බලගතු පින්කමක්. ඒකයි මම කිව්වේ මේ පින්කම ගරු පින්කමක් කියලා කියන්නේ. මේ පින්කම මහ පින්කමක් කියලා කියන්නේ. නාගිත තේරාපදානේ කටිනේ පිළිබඳව නාගිත මහරහතන් වහන්සේ එදා විපස්සී බුදුහාමුදුරුවන්ගේ දවස කරපු මහා ගරු පින්කමක්. කටින පින්කම. එතකොට මේ විපස්සී බුදුහාමුදුරුවන්ට කටිනය පූජා කරන්න නාගිත කුමාරයා නාගිත තරුණයා ඒ අතීතයේ කටයුතු කරපු ආකාරය හරි අපූර්වට ගෞතම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නාගිත මහරහතන් වහන්සේ බොහොම වර්ණනාත්මකව දේශනා කරනවා. එහෙනම් කටිනේ කියන්නේ පිළිවෙත් ධර්ම පුරාගෙන ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ගිහි පාර්ශවයත් පැවිදි අපි දෙපක්ෂයේම එකට එකතු වෙලා සිද්ධ කරන මහා ආනිසංසදායී පින්කමක්. අපේ හාමුදුරුවෝ මේ කටින පින්කම නැත්නම් චීවර මාසය පිළිබඳව යම්කිසි ආකාරයකින් බුද්ධ කාලයේ පටන්ම එහෙම නැත්නම් මේ ඉතිහාසයේ ඉඳන්ම පැවතගෙන ආපු චාරිත්‍ර වාරිත්‍ර ටික ඉතා කෙටියෙන් ඔබට හඳුන්වා දුන්නා. ඉතින් මම ඒත් එක්කම අපේ හාමුදුරුවන්ගෙන් තවත් ප්‍රශ්නයක් යොමු කරන අපේ හාමුදුරුවනේ මේ කටින චීවර පින්කම කියන මේ පින්කම අපේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ අනුදර වදාළන්නට හේතු වුණේ කුමක්ද අපේ හාමුදුරුවනේ? ඔව් තිසුළු පුතා බුදුහාමුදුරුවෝ මේක දේශනා කරන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ දවස පාවා නුවර භික්ෂු කණ්ඩායමක් සවැත් නුවරට එන්න පිටත් වෙනවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ජේතවන විහාරයේ වස් සමාදන් වෙන්න. ඒ එන ගමනේදී ඒ භික්ෂුන් වහන්සේලාට සවැත් නුවර ළඟා වෙන්න බැරි වෙනවා. උන්වහන්සේලාට වස් කාලේ උදා වුණා. ඒ වස් කාලේ උදා වීමත් එක්ක උන්වහන්සේලාට සිද්ධ වුණා වස් සමාදන් වෙන්න ඒ ප්‍රදේශවල. උන්වහන්සේලා ඒ ප්‍රදේශයේ වස් සමාදන් වුණා. වස් සමාදන් වෙලා ওই වස්තුම් මාසය අවසන් කරලා උන්වහන්සේලා ආපහු බුදුහාමුදුරුවෝ බැහැ දකින්න සවැත් නුවරේ ඉඳලා සවැත් නුවරට එන්න පිටත් වෙනවා. ඒ පිටත් වෙනකොටත් ඉන්දියාවේ අදටත් මේ වකවානු ධාරානිපාත වෙහි. එතකොට ඒ වරුසාව ඒ වෙනකොටත් අවසානයක් නැහැ. මේ හාමුදුරුවෝ වස් කාලය අවසන් කරලා මේ ගමන පිටත් වෙලා සවැත් නුවර දක්වා එන ගමන සමහරට සති කිහිපයක් ගත වෙන්න ඇති. ඒ දුෂ්කර ගමන මහා අධික වරුසාවල් වලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඉතින් මේ හාමුදුරුවන්ට ගාව තිබුණේ තුන් සිවුර විතරයි. තුන් සිවුර කියලා කිව්වම අඳන සිවුර, තනිපට සිවුර සහ දෙපට සිවුර කියන මේ තුන් සිවුර. ඒතර මේ තුන් සිවුර විතරයි භික්ෂුන් වහන්සේ සතුව පවතින්නේ. ඉතින් මේ හාමුදුරුවෝ දැඩි අපහසුතාවයටපත් වුණා වැස්සට තෙමිලා සිවුරක් මාරු කරගන්න තව අතිරේක සිවුරක් මේ හාමුදුරුවෝ ගාව තිබුණේ නැහැ. ඉතින් උන්වහන්සේලා මේ දුෂ්කරතා මැද්දේ සවැත් නුවරට ළඟා වුණා. ජේතවන විහාරයට වැඩමවනකොට උන්වහන්සේලාගේ සිවුරු වල මඩ තැවිරිලා බොහොම සීතල වෙවුලමින් දැඩි අපහසුතාවයන් වලට පත් වෙමින් තමයි උන්වහන්සේලා සවැත් නුවරට ළඟා වුණේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විමසනවා මොකද මේ ඔබ වහන්සේලාගේ මේ සිවුරු මෙහෙම තෙත් වෙලා තියෙන්නේ? ඇයි මේ මඩ තැවිරිලා තියෙන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේ වෙච්ච මගතොටේ ඇති වෙච්ච අපහසුතාව පිළිබඳව ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලා කෙරෙහි මහා කරුණාවෙන් අතිරේක චීවරයක් හැටියට තමයි මේ කටිනේ අනුදැන වදාරන්නේ. අතිරේක සිවුරක් හැටියට. එතකොට භික්ෂුවක් සතුයි තුන් සිවුර ළඟ තබා ගැනීම. එතකොට තුන් සිවුර ළඟ තබා ගන්නවත් එක්කම අතිරේක සිවුරක් හැටියට කටින සිවුර භික්ෂුන් වහන්සේ සතුව තබා ගන්න අවස්ථාව බුදුහාමුදුරු ලැබලා දීලා තියෙනවා භික්ෂුන් වහන්සේට. අපේ හාමුදුරනේ එතකොට මේ
අතිරේක සිවුර කියන්නේ මොකක්ද සහ මේ අතිරේක සිවුර කෙසේද සකසාගන්නේ? ඔව්. තිසුල පුතා ඒකේ ලොකු කතන්දරයක් තියෙනවා. අතිරේක සිවුර කියලා කිව්වහම දැන් මම මුලින්ම මතක් කරා තුන් සිවුරට අතිරේකව ඒක තුන් සිවුරට අමතර සිවුරක් හැටියට තමයි මේ කටින සිවුර පාවිච්චි කරන්නේ. ඒතර කටින සිවුර භාවිතා කිරීමේදී අපිට ඒ කටින සිවුර දැන් අද වර්තමානයේ නම් අපිට සිවුරු හරි පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඇත්තටම අද පිරිකර සිවුරු කඩේකට ගියාම ඕනතරම් අපිට සිවුරු ලබා ගැනීමේ කිසිදු විදිහේ අපහසුතාවයක් නැහැ. නමුත් එදා බුද්ධ කාලේ සිවුරු ලබා ගැනීම ඉතාම දුෂ්කරයි. ඉස්සර සමහර වෙලාවට හාමුදුරුවරු සිවුරක් හදාගත්තේ මලමිනියක් ඔතලා තිබිච්ච පාංශකූල වස්ත්‍රය. දැන් භික්ෂුන් වහන්සේ සිවුරු බොහෝ අවස්ථාවල භික්ෂුවට සිවුරක් ලැබුණේ පාංශකූල වස්ත්‍රයකින්. එතකොට මලමිනියක් ඔතලා තිබිච්ච රෙදි කඩ අරගෙන ගිහිල්ලා ඒක දිගෑරලා අරගෙන ඒකේ දිරච්ච වේයෝ කාපු කොටස් ඉවත් කරලා සෝදලා ඉන්පස්සේ තමයි ඒක කෑලි කඩ කපලා මහගෙන සමහරට මලමිනි දෙක තුනක රෙදි සමහරට එකතු කරන්න වෙන්න පුළුවන්. ඒව එකතු කරලා ඒව තමයි කොටස් වශයෙන් එකට මහලා සකස් කරගත්තේ. ඒ සකස් කරගත්ත සිවුර තමයි භික්ෂුන් වහන්සේලා පොරවන්න භාවිතා කරේ පඳු පෝලා ඒ විදිහට සිවුරක් බවට පත් කරගෙන. ඉතින් එතකොට වර්තමානයේ අපිට මේ පහසුකම් තිබුණත් මම ගොඩක් අවස්ථාවන් තුළ අපේක්ෂා කරේ අතීත තොරතුරු සමාජගත කරන්න. ඒ නිසා තමයි අපේ විහාරස්ථානයේ කට්න මහා පූජා පින්කම දැන් වසර ගණනාවක් පුරාවට මේ පැරණි චාරිත්‍ර ඒ පැරණි සම්ප්‍රදායන් නැවත යාවත් කාලීන කරමින් අපේ තරුණ පරපුරට ඒවා දකින්න අහන්න බලන්න අවස්ථාවක් උදා කර දීමක් හැටියට තමයි කටින වස්ත්‍රයේ පඳු පෙවීම ඒ චාරිත්‍ර සියල්ලක්ම සිද්ධ කරන්නේ. ඒකෝර අපිට කටින සිවුර කියන එකට භාවිතා කරන්න පුළුවන් වස්ත්‍ර අලුත් වස්ත්‍ර අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අලුත් වස්ත්‍රයකට සමාන වස්ත්‍ර භාවිතා කරන්න පුළුවන්. ඉතින් එහාට රෙදි කැපිලි වලින් රෙදි කෑලි එකතු කරලා මෝට්ටු කරලා හදාගත්ත වස්ත්‍රයක් අපිට භාවිතා කරන්න පුළුවන් කටින සිවුර හැටියට. එහෙමත් නැත්නම් පාංශකූල වස්ත්‍ර මම අර මුලින් කිව්වා වගේ පාංශකූල වස්ත්‍රය අපිට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් වෙළඳ සැල් වල මේ දොරකඩ අතහැරලා දාලා ගියපු රෙදි කෑලි දැන් වෙළඳ සැල් වල විකුණලා ඉතුරු වෙච්ච කෙනෙක් ප්‍රතික්ෂේප කරලා ඉවත් කරලා දාලා ගිය රෙදි කොටස් තියෙනවා. ඒ රෙදි කොටස් එකතු කරලා අරගෙන ඒක මූට්ටු කරලා මහලා අපිට සිවුරක් හැටියට පරිහරණය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කලින් කවුරු හරි මේ හැඟවීමක් නැතිව ලැබිච්ච වස්ත්‍රයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කවුරු හරි తాවකාලික මේ වස්ත්‍ර ඒ කියන්නේ මේ ඉවත් කරලා දාලා ප්‍රයෝජනෙන් අතහැරලා දාපු වස්ත්‍රයක් වුණත් අපිට සමහර විට ඒක නැවත සුදුසු විදිහට සකස් කරගන්න පුළුවන් නම් ඒ වස්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ අපිට කටිනේ හැටියට අඳන සිවුර, දෙපට සිවුර, තනිපට සිවුර ඔය ඕනම සිවුරක් කටිනේ හැටියට භාවිතා කරන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය වගේ මේ පුද්ගලයෙකුට අයිතිව තිබිච්ච රෙදි කඩක් සමහර විට සත්භාවයෙන් ගෞරවයෙන් පූජා කරන්න පුළුවන් කටිනයක් හැටියට. ඉතින් මම කියපු ඒ රෙදි වර්ග ඒ හොයාගන්න තියෙන අපහසුතා දුෂ්කරතා නිසා ඒ දුෂ්කරතා මත ලබාගත්තු වස්ත්‍රය තමයි ඒ බුද්ධ කාලේ ඒ තරම් අපහසුතාවයෙන් තමයි මේ කටින සිවුරක් බවට පත් කරන් තියෙන්නේ. දැන් අපිට උතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන දේ තමයි පාංශකූල වස්ත්‍රය. පාංශකූල රෙද්ද තමයි ගොඩක් වෙලාවල් වලදී භික්ෂුන් වහන්සේලා ප්‍රයෝජනට අරන් තියෙන්නේ. අනිත් එක තමයි ඒ බුද්ධ කාලයේ තුල දැන් කටින පින්කමක් කරනවා කියන තැනදී ගොඩක් වෙලාවට රාජ්‍ය අනුග්‍රහය ලැබිච්ච අවස්ථා තියෙනවා. රාජ මහා මාත්‍යාදීන් සිටුවරු ඇමතිවරු ආදී අය කඨින පින්කම් සිද්ධ කරලා තියෙනවා. ඒ අය කඨින පින්කම් සිද්ධ කරනකොට ඒගොල්ලන්ට වස්ත්‍ර හොයා ගැනීම ඒ තරම් දුෂ්කරතාවයක් තිබිච්ච නැති අවස්ථා තියෙනවා. ඒතකොට කපු කැටලා ඒ වගේ නූල් සකස් කරගෙන ඒ නූල් අත්‍යන්ත්‍ර භාවිතා කරලා වියලා ඒ වියපු රෙද්ද ගෙනල්ලා පඳු පෝලා කඩ කපලා මහලා පඳු පෝලා මේ විදිහට සිවුරු බවට පත් කරගත්තු අවස්ථා අපිට ඉතිහාසයේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් එතකොට අපි වර්තමානයේ අද ඒක අපිට දකින්න නෑ. අද අපිට බොහොම පහසුවෙන් මම ඒකයි කිව්වේ වෙළඳ සැලට ගියාම සිවුරු කඩේකට ගියාම අපිට සිවුරක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කටින වස්ත්‍රයක් ගෙනල්ලා අපිට ඒක කඩ කපලා මහලා සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එතකොට තිසුල පුතා අපි අපේ විහාරස්ථානය තුල මම උත්සාහවන්ත වුණේ ඒ කටින වස්ත්‍රයේ සුදු පාට රෙද්දක්
ඉතින් සුදු පාට නැවුම් අලුතෙන් මහපු වියපු රෙද්දක්. ඒ කපු රෙද්ද ගෙනල්ලා ඒක තමයි අපි උදෑසන සංඝ සතු කිරීමේ කටයුතු සිද්ධ කරලා ඒ කටිනේට සම්බන්ධ සුවිශාල කටයුතු රාශියක් සිද්ධ වෙනවා. ඉතින් ඒ කටිනේ සංඝ සතු කිරීම උදෑසන කාලේ සිද්ධ වෙනවා. පොදුවේ මහා සංඝයාට. ඉන් පස්සේ තමයි ඒක නැවත අපි භික්ෂුන් වහන්සේලාත් ඊළඟට ගිහි පාර්ශ්වයේ පින්වතුනුත් එකතු වෙලා කඩ කපලා මහලා සිවුරක් බවට පත් කරගන්නවා. සිවුරක් බවට පත් කර ගැනීම පස්සේ තමයි ඒ පඬු පෙවීමේ කාර්යය සිද්ධ කරන්නේ. එතකොට අපේ හාමුදුරනේ ඔබ වහන්සේ සඳහන් කරා සිවුරක් බවට පරිවර්තනය කරගන්නා ඒ සුදු රෙදි කැබැල්ල සිවුරක් බවට නැවත අර පඬු පොවනවා කියලා සඳහන් කරා. ඉතින් හාමුදුරනේ මේ පඬු පොවනවා කියන ඒ කාර්ය සිදු කරන්නේ කොහොමද? ඒ මොකක්ද ඒ සඳහා ඉතිහාසයක් තියනවද මේ හා සමගාමීව? පඬු පෙවීම කියලා කියන්නේ සමහර විට පඬු පොවනවා, පඬු ගහනවා කියන ওই වචන දෙකම භාවිතා කරනවා. ඉතින් පඬු පොවනවා කියලා කියන්නේ තිසුල පුතා මේ ඔය සුදු පාට වස්ත්‍රය එක්ක කහ පාට, එක්ක ගුරු පාට, ඒ වගේ නැත්නම් තැඹිලි පාට, ඔය වගේ පඬු වර්ණ. ඒක එතනදී ගොඩක් වෙලාවට මේ පඬු වර්ණයම බුදුහාමුදුරුවෝ නියම කරන්නේ ඒකේ අනිත්‍ය සංකේතවත් කරන්නේ. දැන් සිවුරක රෙද්දක තියෙන වටිනාකම තමයි රෙද්ද පුළුවන් තරම් තනි පිරිසුදු රෙදි කඩක් වුණා නම් ඒකේ වටිනාකම වැඩි. නමුත් ඒ රෙද්ද කඩ කෑලි කෑලි වලට කපන්න ඒකේ වටිනාකම අඩුයි. භික්ෂුන් වහන්සේගේ චීවරය බුදුරජාණන් වහන්සේ කෙත්යායකට උපමා කරලා තියෙනවා. ඒතර කෙත්යායක් උපමා කරගෙන ඒ විදිහට තමයි මේ සිවුර කොටස් වලට කඩ වශයෙන් කැපෙන්නේ. ඒතකොට මේ කැපිච්ච කඩ කපීම තුල එක අදහසක් තමයි රෙද්දේ තියෙන වටිනාකම අඩුකම. එතකොට පඬු වලින් අදහස් කරන්නේ අනිත්‍ය. අනිත්‍ය කියලා කියන්නේ දැන් අපි ගහක කොළයක් ගත්තාම කොළේ වැටෙන්න ලං වෙනකොට ඒ කොළේ පාට තමයි කහ පාට, දුඹුරු පාට වගේ තත්යකටපත් වෙනවා. එතකොට අපි දන්නවා ඒ කොළේ දැන් වැටෙන්න ළඟයි. ඒ වගේ තමයි මේ සිවුර. සිවුර කියලා කියන්නේ සසර සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍යකරණත්තාය. ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම්බන්ති අනුකම්පං උපාදාය. භික්ෂුන් වහන්සේටගේ පැවිද්දේ අරමුණ තමයි මේ සියලු දුක් දුරු කිරීම. මේ සසර නිමා කරන්නයි අපි මේ පැවිද්ද ලබා ගන්න. එතකොට එතනදිම තියෙනවා මම මේ සිවුර කසාවත ලබා ගන්නේ සසර දුක් වලින් නිමා වෙන්න. එතකොට ඒකේ අනිත්‍ය කියන එක සංකේතවත් කරන්න තමයි සිවුර කහපාට වර්ණයටපත් වෙන්නේ. ඒ නැත්නම් පඬු වර්ණයටපත් වෙන්නේ. එතකොට ඒ පඬු ගැසීමේ අර්ථය තමයි අනිත්‍ය පසක් කිරීම. නැත්නම් මේකට අපිට වෙන වෙන ලස්සන වර්ණ යොදා ගන්න පුළුවන්. දම් පාට, රතු පාට, අද රටේ පවතින බොහොම මේ සිත ආකර්ෂණීය වෙන ඇස් ඇදී යන වර්ණ තියෙනවා. ඒ වර්ණ එකතු කරලා මේ සිවුර සකස් කරන්න තිබුණා. නමුත් එහෙම නෙමෙයි බුදුහාමුදුරුවෝ මේකට පඬු වර්ණයම යොදවන්න හේතුව තමයි අනිත්‍ය කියන එක පසක් කරන්නේ. එතකොට තිසුල පුතා මේ පඬු වර්ණ වලට අපි යොදා ගන්න ශාක කොටස් තියෙනවා. විශේෂයෙන් පතංගි පොතු සහ ඒ පතංගි ගහේ අරටුව ගන්නවා මේ පඬු සකස් කරන්න. අනිත් එක තමයි මහෝගනී ගහේ පොතු සහ අරටුව. ගොඩක් මේ අරටුව ගන්න අරටුවේ තමයි මේ තද වර්ණය ගැබ් වෙලා තියෙන්නේ. ගහේ තදම කොටසනේ අරටුව කියලා කියන්නේ. ඒ අරටුව තමයි කෑලි කෑලි කපලා අරගෙන ඒක තමයි ගොඩක් වෙලාවට තම්බල ගන්නේ මහෝගනී ගහේ තද ගුරු පාට වර්ණය භාවිතා කරන්නේ ඔය කියපු මහෝගනී ඊළඟට ඒ જાති ඒ ශාකවලින්. හැබැයි කහපාට වර්ණය ලබා ගන්න නම් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ වරක ගහේ අරටුව සහ පොතු. වරක ගහේ අරටුව සහ පොතු අරගෙන ඒක තම්බලා ගත්තාම තමයි ගොඩක් වෙලාවට කහ වර්ණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කහ වර්ණය කිව්වොත් ඒක නියම අර මේ හිතට ඇස් දෙකට පෙනෙන අලංකාර කහ වර්ණය නැහැ. ඒක නිකන් අඳුරු කහ වර්ණයක් තමයි ඒ ගහිනුත් ඒ ලැබෙන්නේ. එතකොට තව අපිට ඕකට පළු පොතු ගන්න පුළුවන්. ඊළඟට තව මාදම් පොතු වගේ දේවල් එකතු කරලා ඉතින් ඒ එක වර්ණ සකස් කරගන්න යම් ඒ ශාක කොටස් භාවිතා කරනවා. ඉතින් අනිත් එක තමයි මේ බෝම්බු පොතු කියලා අපේ ඉස්සර පැරණි සමාජයේ කරන දැන් නම් ඒක ගොඩක්ම අඩුයි. දැන් පඳු ගහන අවස්ථාවල බෝම්බු පොතු කියන එක හරි වැදගත්. බෝම්බු කොළයි බෝම්බු පොතු එකතු කරලා තම්බනවා ලොකු වතුර හැලියක්. ඒක නිකන් යන්තම් ලා කහ පාටට හුරු වතුරක් තමයි හැදෙන්නේ. ඒක බෝම්බු කොළ වේලන්න ඕන. වේලලා තමයි ඒක හොඳට කුඩු කරලා තම්බන්නේ. ඒ බෝම්බු කොළ හරි සැරයි. ඉස්සර ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලා දැන් කැලේ භාවනා කරනකොට මේ මදුරුවන්ගේ වෙන හානිය
කැලේ භාවනා කරන භික්ෂුන් වහන්සේලා ගොඩක් අවස්ථාවල් වල මදුරුවන්ගෙන් වෙන උපද්‍රවයෙන් ආරක්ෂා වෙන්න. ඒ බෝම්බු කොලේ සැරට මදුරුව එන්නේ නැහැ ළඟට. ඒ සිවුරට. ඒ ළඟට එන්නේ නැහැ. ඒක සිවුරේ මුළු ඇඟ වහගත්තට පස්සේ මුළු ඇඟ මේ ආරක්ෂිතයි. එතකොට ඒක ඒ කාලේ පැරණි සමාජයේ භාවිතා කරලා තියෙනවා. මේ බෝම්බු කොළ කුඩු කරලා වේල්ලා කුඩු කරලා ඒ සිවුර ඉස්සලා සෝදනවා. සෝදලා තමයි පඬු වර්ණයට පත් කරන්නේ. ඒතකොට භාවනා යෝගී භික්ෂුන් වහන්සේලාට ඒකෙන් ලොකු මේ පිළිසරණක් වෙලා තියෙනවා. ඉතින් ඒක අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් අද වර්තමානයේ අපි පඬු පෙවීමේ කාර්යයේදී ওই කටයුතු ටික භාවිතා කරනවා. ඉතින් ඔය පඬු පොවනකොට දැන් අපි ගොඩක් වෙලාවට අපේ විහාරස්ථාන අපි කහපාට සිවුරට තමයි පඬු පෙවන්නේ කහපාටට. ඒ නිසා වරක ගහේ මුල ඊළඟට අරටුව බොහොම තද අරටුවක් තමයි ගත්තේ. අරටුවයි ඒ පොතුයි අරගෙන ඒක සතියක් පුරාවට තම්බනවා. සතියක් තිස්සේ තඹ හැලියක තම්බන්නේ. පළවෙනි දවස් එකමාරක් විතර තද ගින්දරෙන් ඒක හොඳටම නටවලා හින්දනවා. හින්දලා නැවත ඊට පස්සේ අඟුරු මත තමයි ඊළඟට ඉතුරු දවස් 4-5ක් අපි ඔය කටන පූජා පින්කම දිනේ දක්වාම අඟුරු මත ඉලා ගින්දරේ තමයි අර වතුර හැලිය කැකෑරෙන්න අරිනවා. ඒ මේ කසාය හැලිය. ඒක තමයි පඬු වැටියට භාවිතා කරන්නේ. ඉතින් ඕකෙදී අපි ලුණු භාවිතා කරනවා. මොකද ලුණු දැමීමෙන් අපේක්ෂා කරන්නේ අර සිවුරට මේ පඬු අල්ලා ගන්න පහසු වෙනවා. ඊට පස්සේ ඒක එකපාරට හේදිලා යන්නේ නැහැ. වාර කීපයක් භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා තමයි ලුණු භාවිතා කරන්නේ. ලුණු ඒ හැටියට ඒ වතුර ප්‍රමාණය හැටියට අපි ලුණු දාලා ඒක තමයි අපි බේසමකට දාලා හොඳට දිය කරගන්න ඕන. ඒ දිය කරගෙන ඉවර වෙලා තමයි ඒක පඬු ඔරුවට දාලා පඬු ඔරුවේ ඒ සිවුර නැවත පඬු පෙවීමේ කාර්ය කරන්නේ. ඊන් පස්සේ ඒක පවනේ ගසලා වේල්ලා ඉතින් පවන එක නම් බොහොම අඩු ආලෝකයක් තමයි ඒකට අවශ්‍ය කරන්නේ. මොකද තද අවුවට සිවුර දාපුවාම මේ පඳු ගහපු සිවුර මේ හරි ඉක්මනට මේ අව පැහැගැන් වෙනවා. ඒ නිසා බොහොම හෙවනේ තමයි පවනේ තමයි මේක වේලෙන්න ඕන. ඉතින් පවනේ වේලලා අරගෙන තමයි අපි දහවල් නැවත ඒ විනය කර්මයේ සඳහා සිවුර නැවත භික්ෂුන් වහන්සේලාට පැවරීමක් කරනවා විනයානුකූලව ඒ කටයුත්ත සඳහා භාවිතා කරන්නේ. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ සඳහන් කරා මේ සිවුර නිසියාකාරවම සකස් කරගෙන පඬු පෙවීමෙන් අනතුරුව මදපවණේ වේලා ගනිමින් ඉන් අනතුරුව භික්ෂුන් වහන්සේලාට පැවරීමක් සිදු කරනවා කියලා. ඒ පැවරීම විනය කර්මයකට යටත්ව සිදු කරනවා කියලා ඔබ වහන්සේ සඳහන් කළා. ඉතින් අපි හාමුදුරනේ මේ විනය කර්මය කියන්නේ මොකක්ද සහ මේ පැවරීම කියන කාර්යය සිදුවන්නේ ඒ කාර්යයේ සුවිශේෂත්වය මොකක්ද අපේ හාමුදුරනේ? ඔව් එතන තමයි කටිනේ තියෙන විශේෂත්වය. කටිනේ කියලා කියන්නේ තිසුල පුතා පැය 24ක් ඇතුළත කරන ගරු පින්කමක්. ඒක මේ සති ගණන් මාස ගණන් කරන පින්කමක් නෙමෙයි. කටිනයක් කියන්නේ බොහොම සීමිත කාලයක් තුල. ඒක තමයි ඒකේ තියෙන විශේෂත්වය. එතකොට ඊළඟ අනිත් දේ තමයි ඒ කටිනය කියන එක අනිත් වෙලාවක අපි පිරිකරක් පූජා කරනකොට අපි සංඝ සතු දානයකදී අට පිරිකරක් වෙන්න පුළුවන්, චීවරයක් වෙන්න පුළුවන්. සංඝ සතු කරා ඒක එතනින් ඉවරයි. නමුත් මේක උදෑසන සුදු වස්ත්‍රය ගෙනල්ලා මහා සංඝයාට සංඝ සතු වශයෙන් පොදුවේ පූජා කළා. ඒක පළවෙනි වතාව. නැවතත් ඒකම සිවුරක් බවට පත් කරලා ඒ රැස්ව සිටින භික්ෂූන් වහන්සේලා අතරින් එක් භික්ෂුවක් තෝරාගෙන ඒ භික්ෂූන් වහන්සේට ඒකේ තනි වගකීම ඒ අයිතිය පවරනවා. ඒක අරමුණක් තමයි මේ සිවුර නිකන් ආවට ගියාට අනිත් සිවුරක් වගේ නෙමෙයි. මේ සිවුර තියෙන්න ආරක්ෂිතව. එතකොට මේ හාමුදුරුවෝ ලොකු වගකීමක් තියෙනවා මේ සිවුර ආරක්ෂා කරගන්න. උන්වහන්සේ කොහරි වැඩම කළත් මේ සිවුර අත්පසේ තියෙන්න ඕන. උන්වහන්සේ වැඩ ඉන්න විහාරස්ථානේ උන්වහන්සේ සැතපෙන යහනේ අත්පසේ මේ සිවුර තියෙන්න ඕන. ඒ මොකද මේ සිවුර උන්වහන්සේට ලොකු වගකීම. අඩුම මාස 6ක්වත් මේ සිවුර ආරක්ෂා කරගන්න ඕන. මේක ඉරෙන්න දෙන්න හොඳ නැහැ. කාවෙකුටවත් සතෙකුටවත් කණ්ඩ ඉඩ තියන්න හොඳ නැහැ. නූලක්වත් ගලවන්න හොඳ නැහැ. මේක ඒ වගේ බොහොම බලගතු සිවුරක්. සිවුර කියන එකේදී සුවිශේෂී සිවුරක් තමයි මේ කටින සිවුර කියලා කියන්නේ. එතකොට ඒකට අපි කබ්බින්දු තියනවා කියලා එකක් කරනවා. පච්චුද්ධරණය කරනවා කියලා එකක් කරනවා. ඒ වගේ විනය කර්ම කිහිපයක්ම මේ කටින සිවුර සම්බන්ධව කෙරෙනවා. ඒ විනය කර්ම ටික සිද්ධ කරන්නේ කබ්බින්දු තිබීමේ තුලින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන අනිත් සිවුරු අතර මේ සිවුර හොයාගන්න පහසු වෙන්න. ඒක බුලත් කොලයක බුලත් කොලයක් තියලා පුංචි සිදුරක් සහිත එක්ක පෑන් තුඩක් හරි එහෙම නැත්නම් පුංචි බට කෑල්ලක් වගේ හීනි කුඩා සිදුරක් තියෙන එකක් උපයෝගී කරගෙන ඒකෙන් රවුමක් හිටින විදිහට රවුම් 3ක් තියෙනවා කබ්බින්දු තියෙනවා කියලා ඒක විනයානුකූලව කරන එක. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සිවුර අනිත් සිවුරු එක මාරු නොවි වෙනම තියාගන්න. ඒතර ඒ කබ්බින්දු තියෙනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඔන්න ඔය කාරණාව.
එතකොට මේ කටින සිවුරේ තියෙන විශේෂත්වය අන්න ඒකයි. දෙවතාවක් පූජා කරනවා භික්ෂුන් වහන්සේලාට. පළවෙනි පාර තමයි සාංගී කරලා පූජා කරනවා පොදුවේ. නැවත විනය වාක්‍යයකින් භික්ෂුන් වහන්සේලා අතරින් එක් භික්ෂුවක් තෝරාගෙන ඒ භික්ෂුවට ඒ කටින සිවුර පවරනවා. එතකොට හඳුරන්නේ අර ප්‍රථම වතාවේ පූජා කරන්නේ සුදු රෙදි කැබැල්ල පමණයි. ඔව් සුදු රෙදි කඩ නැත්නම් දැන් වර්තමානයේ නම් කහ පාට රෙද්ද වෙන්න තෙමිලි පාට රෙද්ද කහ පාට රෙදි සිවුරු රෙද්ද වෙන්න පුළුවන් අද වර්තමානයේ. ඒ සුදු රෙද්දම කියලා එකක් නැහැ. අපි පඬු පොවන නිසා අපි සුදු රෙද්ද පාවිච්චි කරාට සිවුරු රෙද්දම අපිට ගෙනල්ලා පූජා කරන්න පුළුවන්. ඒකේදී කිසි ගැටලුවක් නැහැ. ඒ සිවුරු රෙද්ද තමයි අපේ උදෑසන සංඝ සතු කරලා පූජා කරන්නේ. කටින දුස්සං කියලා. කටින දුස්සං සංඝස්ස දේන. නමුත් පසුවට අපි ඒක චීවරයක් බවට පත් කරලා අර රැස් වෙච්ච භික්ෂූන් වහන්සේලා අතරින් එක් භික්ෂුවකට ඒ කටින චීවරය පූජා කරනවා. එතන තව දෙයක් තමයි දැන් අපි ගොඩක් වෙලාවට අද වර්තමානයේ සිද්ධ වෙන්නේ වස් සමාදන් වුණ ඒ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේට ඒ සංඝ සම්මුතියෙන් ඒ සිවුර පවරනවා. නමුත් අපට ඕනනම් එතනදී ඒක නියමයක් නෙමෙයි. සමහර බුදුහාමුදුරු ඒ විනයානුකූලව ඒ දේ සඳහන් කරලා තියෙන්නේ දුර්වල සිවුරු ඇති භික්ෂුවට. ඉරිච්ච සිවුරු නැති සිවුරු හිඟ භික්ෂුන් වහන්සේ නමකට ඒ සිවුර පවරන්න පුළුවන්. ඒක අනිවාර්ය කියලාම නැහැ පන්සලේ වස් සමාදන් වෙච්ච මහමුදුරන්ට දෙන්නම කියලා කොතනකවත් සඳහනක් නැහැ. ඉතින් අපි ඒක අද වර්තමානයේදී සෑම පන්සලකම කටන පින්කමක් කරන නිසා ඒ පන්සලේ හාමුදුරුවන්ට ඒ සිවුර අපි පවරනවා. ඒක අද වර්තමාන ස්වභාවය. නමුත් බුද්ධ නියමයේ ඒක නැහැ. අනිවාර්යයෙන්ම ඒ භික්ෂුන් වහන්සේටම මේක පවරන්නේ කියලා. අපේ හාමුදුරනේ මේ කටින චීවර පින්කම ගැන සඳහන් කරද්දී අපි අහලා තිබෙනවා පාන්දර අලුයම් ජාමේ කොස්නැට්ට පේන නොපෙනෙන යාමට තමයි මේ පන්සලට මේ කටින චීවර පින්කම රැගත් ඒ පෙරහැර ගෙවදීමට තිබෙන කාල හෝරාව කියලා අපි අහලා කරලා තිබෙනවා. ඉතින් අපි හාමුදුරනේ මේක ගැන ඔබ වහන්සේ දරන්නේ මොකක්ද? ඒ විශේෂත්වය මොකක්ද? ඒ ඉතිහාසය මොකක්ද? ඒ වගේම අද වර්තමානය ගැන ගත්තාම ඒ කටින චීවර පින්කමේ ඒ රැගත් පෙරහැර හවස් යාමයක යනවා. එහෙම නැත්නම් ගෙයින්ගෙට ගිහිල්ලා මාසයක් පුරාවට මේ පින්කම සිදු කරනවා. එහෙම නැත්නම් අර චීවර මාසේ 3 මාසයක් පුරාවට මේ චීවර පින්කම සිදු කරනවා. ඉතින් ආම්දුරනේ මේ වර්තමානයත් එක්ක බලද්දී ඒ මට්ටම මොකක්ද සහ ඒ ක්‍රමවේදය ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්ද අපේ ආම්දුරනේ? ඔව් තිසුල පුතා කටිනය කියන ගරු පින්කම දැන් පුතා මැහුවා මගේ මේ කොස් නැටි පෙනෙන නොපෙනෙන මානෙ කියලා. අපි ඔකට කියනවා අරුණෝදය නැගෙන්න පෙර කියලා. අරුණෝදය කියලා කියන්නේ සූර්යාලෝකයේ වැටෙනවා කියන පූර්ව දැනුම් දීම අරුණෝදයෙන් කරන්නේ. එතකොට යන්තම් පුංචි ආලෝක ධාරාවක් අහසට නැගෙනවා. අර ඝන අඳුර දුර වෙලා. ඒ ඝන අඳුර දුර වෙලා ක්‍රමක්‍රමයෙන් සූර්යයා නැගීගෙන එනකොට අපිට අපේ පියවි දෙනෙතර දකින්න වස්තුන් භෞතික වස්තුන් ගහකොළ දේවල් අපේ ඇහැට අර අඳුරේ තිබිච්ච දේවල් අර ආලෝකයෙන් දකින්න ගන්නවා. අන්නේ ආලෝකයෙන් දකින්න පටන් ගන්න මොහොතේ තමයි කටිනේ වැඩමවන්න ඕන. දැන් ඒතර අද ඇත්තට මම ඒකයි කිව්ව බොහොම කනගාටුදායකයි කියලා අද කටිනේට වෙලාවක් නැහැ. අද කටින පින්කම් කරන්න ගියාම සමහර විට අර පුතා කිව්වා වගේ වස්වසපු දවසේ ඉඳලා කටින පින්කම් කරනවා. ඊළඟට චීවර මාසේ පටන් ගත්ත දවසේ ඉඳලා කටින පින්කම් කරනවා. එතකොට ගෙයින් ගේට සිවුර 3 මාසයක් පුරා වැඩමවනවා. එතකොට අද මේ චීවර මාසේ පටන් ගත්ත දවසේ ඉඳලා තමන්ගේ මේ විහාරස්ථානයේ කටින පින්කම කෙරෙන්නේ දිනේ කවදද? ඊට పూర్වයෙන් සතිය දෙක සමහර විට ගෙයින් ගේට ඒ සිවුර වැඩමවන. ඒ උතනදී සමහර අවස්ථාවන් වල යම් කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ කටින පින්කමට අද වර්තමාන ඉල්ලුම වැඩි, පිරිස වැඩි. ඒ නිසා මේක හැමෝටම කටින පින්කමට තමන්ගේ ගෙදරත් කටින කරා කියලා කියන වචනය කියා ගන්න උවමනාව සමහර විට මේ කටින පෙරහැර මේ විදිහට ගෙයින් ගේට යනවා වෙන්න පුළුවන්. නමුත් කටිනයක් වෙන්නේ නැහැ හැම. කටිනයක් වෙන්නේ පැය 24ක් ඇතුළත විතරයි. අද මධ්‍යම රාත්‍රී 12 ඉඳලා පසුදා මධ්‍යම රාත්‍රී 12 වෙනකන් ඔය ගත වෙන පැය 24ක කාල සීමාව තුළ විතරයි කටිනයක් බවට පත් වෙන්නේ. ඇයි මේ පැය 24කට මේක සීමා වෙන්නේ? ඒ තරම් මේක විරලයි. ඒ තරම් මේක දුෂ්කරයි. මේක හරි අමාරු වැඩක් කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. එතකොට ලේසියෙන් ගත්තු දේ අපිට ඒ තරම් වටිනාකමක් නැහැ. නමුත් අමාරුවෙන් දුෂ්කරව සපේ ගත්තු දේ තුල තියෙනවා යම් අමාරුකමක්.
බැරෑරුම්කම. ඒතකොට කටිනේ තියෙනවා මේ බැරෑරුම්කම. මොකද කටිනේ ආනිසංස කියන තැන නාගිත මහරහතන් වහන්සේ කටින පින්කම් කරපු පිළිබඳ ඉතිහාසයේ බුදුහාමුදුරුවෝ හරි අපූර්වට කටිනක් හන්දකේ විස්තර කරනවා. ඉතින් එතකොට මේ කටිනය කියන ගරු පින්කම අද බොහෝම නිකම් මේ සාමාන්‍ය පින්කමක් බවට පත් කරගෙන තියෙනවා. නමුත් ඒක අන්තිම වැරදි දෙයක් හැටියට තමයි මම දකින්නේ. කටිනයක් වෙන්න ඕනන්නේ පැය 24ක් ඇතුළත. එතකොට කටින පෙරහැරවල් කියන සංස්කෘතිය විනය කර්මයනේ කටිනේ කියන්නේ. විනයට පෙරහැරවල් අවශ්‍ය නැහැ. දැන් අද ගත්තාම කටින පින්කම කියන එකේදී අලි ඇතුන් ගෙනල්ලා මහා විශාල නැටුම් ගැයුම් රඟ දක්වලා විශාල මේ කෝලාහලයක් කරලා කටින කෝලාහලයක් තියෙන ඇත්තටම බලන් ගියාම කටින බයිස්කෝප් එකක් තියෙන සම්පූර්ණ කට්ටිය නිකන් නැටුම් ගැයුම් රැඟුම් එක්ක විවිධ බෑන්ඩ් වර්ග වාදනය කර කර නිකන් රඟ දක්වන රඟ පීඨිකාවක් බවට පත් වෙලා තියෙනවා. නමුත් විනයට ඒකක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. විනය කර්මයකට අවශ්‍ය කරන්නේ සාදුනාදයේ පමණයි මම නම් දකින්නේ. අපි ඒකට තව සුවිශේෂී වෙන්න ශබ්ද පූජාව හැටියට හේවිසි නාදය භාවිතා කරනවා. හේවිසි නාදය කියන එක අපේ බුදුදහමත් එක්ක ගැබ්බෙලා ආපු සංස්කෘතිකාංගයක්. ඉතින් ඒ හේවිසි නාදය හොඳටම ප්‍රමාණවත් සාදු නාදය අතිවිශිෂ්ටයි. ඔන්න ඔය සාදු නාදය සහ හේවිසි නාද මැද්දේ කටිනේ වැඩමවනවා කියන එක තමයි මම දකින්න විශේෂත්වය. ඒ වගේම තමයි එදින රාත්‍රියේ පිටත් වීමේදී තව එක වැදගත් කාරණයක් තියෙනවා. මොකද රාත්‍රී කාලයේ භික්ෂුන් වහන්සේලාගේ ගමන් කිරීම බොහෝමත් අඩුයි. කටිනයක් වැඩමවන වෙලාවේදී භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේදී මුණ ගැහුනොත් එදා බුද්ධ කාලයේ සිවුර කියන එක බොහොම දුර්ලභයි. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේ මේක මට දෙන්න කියලා ඉල්ලුවොත් එහෙම දායක පක්ෂයට සිද්ධ වෙනවා ඒ සිවුර පවරන්න. ඒ සිවුර ඒ වෙලාවේ භික්ෂුවට දෙන්න. එහෙම වුණොත් ඒ දායකයන්ගේ අරමුණ අභිප්‍රාය ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි කටින සිවුර මේ රාත්‍රියේ වැඩමවන්නේ. නැත්නම් මේක දවල් වැඩමවන්නත් පුළුවන්. නමුත් රාත්‍රියේ වැඩමවන්නේ කාටත් නොදැනි, කාටත් නොපෙනී. ඒ කියන්නේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට මුණ ගැහෙන්නේ නැතුව තමයි ඒක පන්සලට අරයි යන්නේ. ඉතින් පැරණි සමාජය අපි අහලා තියෙනවා කටින පෙරහැර පිටත් වෙනකොට ඒ පන්සල් සීමාවේ දායකවරු මුණ කරනවායි කියලා. වෙන පිටස්තර මේ හාමුදුරුවමකට ආගන්තුක භික්ෂුවකට ඒ සීමාවට ඇතුල් වෙන්න බෑ ඒ වෙලාවට. ඒ සිවුර ආපහු ගෙදර නිවසේ ඉඳලා ගාම ප්‍රදක්ෂිනා කරලා පාන්දර යාමේ විහාරයට ගෙවදෙනකන් භික්ෂුන් වහන්සේ නමකට වැඩම කරන්න බෑ. ඉතින් ඒ විදිහට තමයි මේ සිවුරේ කටන්දරේ හරි අපූර්ව මේ සහ ආශ්චර්යමත් සිද්ධියක් මේ තියෙන්නේ. ඉතින් ඒක අද අපි නිවැරදි විදිහට ක්‍රමානුකූල විදිහට භාවිතා කරන්නේ නැහැ. අද මිනිස්සු ගොඩක් දෙනෙක් හිතාගෙන තියෙන අපේ ගෙදරත් අපි කටිනයක් තිබ්බා කියලා දවසක් අපේ ගෙදර තියෙනවා ඊළඟ දවසේ තව කෙනෙක් ගෙදර තියෙනවා ඊළඟ දවසේ තව කෙනෙක් ගෙදර තියෙනවා. නමුත් මේක කටිනයක් වෙන්නේ නැහැ. කටිනයක් වෙන්නේ පැය 24ක් ඇතුළත පමණයි. ඒ නිසා ඒක ගරු පින්කමක්, ඒක මහා ආනිසංසදායී පින්කමක්. ඒ නිසා හැමතිස්සෙම අපි උත්සාහවන්ත වෙන්න ඕන. කටින පූජාවට අපි හැමෝම සම්බන්ධ වෙනවනේ. හැමෝටම මොන ආකාරයෙන් හරි මුදලින් වෙන්න පුළුවන්, ද්‍රව්‍යමය වෙන්න පුළුවන්, මොන හරි පුද පරිස්කාරයකින් අඩුම තරමේ සතුටු වෙලා දැකලා සතුටු වීමත් ඒකට කරන ලොකු සහභාගීත්වයක්. අපිට ආනිසංස ලබන්න පුළුවන්. ඒ නිසා අපේ ගෙදර තියාගෙන අල්ලපු ගෙදරක් තියලා ඊළඟ ගෙදරක් තියලා එහෙමම ගෙයින් ගේට වැඩමවන සංස්කෘතිය කටිනේට ඔබින්නේ නැහැ. කටිනේට ඔබින වැදගත්ම දේ තමයි භික්ෂුන් වහන්සේලා සමූහයක් එකතු වෙලා කරන මේ මහා ගරු විනය කර්මය එක් දවසක පැය 24කට සීමා කරලා කිරීම. අපි හම්දුනේ ඔබ වහන්සේ සඳහන් කරන විදිහට කොටින්ම කිව්වොත් අද වර්තමාන සමාජයේ වෙද්දී බෞද්ධයා කියන පුද්ගලයා යම්කිසි කාර්යයක් සිදු කරනකොට අවබෝධයෙන් සිදු කළ යුතුයි කියන දේ නේද ඔබ වහන්සේ මේ සඳහන් කරන්නේ? ඔව්. ඇත්තටම අද පින්කම් කරනකොට අවබෝධය කියන එක ගොඩාක් අඩුයි. අවබෝධය නොමැතිකම නිසා මිනිස්සු සමාජයට පින්කම් කරන්න ගිහලා පෞ සිද්ධ කරගන්න අවස්ථා තියෙනවා. මම නම් දකින ඔය කියපු කටින කතන්දරේදී ගොඩක් දෙනෙක් පිනට වඩා පවයි සිද්ධ කරගන්නේ. ඒ නිසා කටිනේ කියන එක අපි නිසි අවබෝධයෙන් ඒ වචනේ අර්ථය ඒ තියෙන ගැබ්බෙලා තියෙන සාරවත් බව අර්ථවත් බව අපි දෙපාර්ශ්වයේ විසින්ම නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. අද සමාජයේ ජීවත් වෙන මිනිස්සු මේ අපි කතා කරපු මාතෘකාව පිළිබඳව ගොඩක් ප්‍රමාණයකින් දැනගෙන සිටින්න ඇති. එහෙම නැත්නම් සමහරක විට නොදැනගෙන සිටින්න ඇති. ඒ සියලුම දෙනාට අපි කරපු මේ වැඩසටහනින් යම්කිසි තොරතුරක් යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා සිතනවා. ඉතින් ඒ අවබෝධය ප්‍රේක්ෂකයින්ට අපිට සියලුම දෙනාට ලෝකවාසී සියලුම රටවාසී සියලුම දෙනාට ලබා දුන්නාට අපේ ගරුතර
ස්වාමීන් වහන්සේට নমස්කාර පූරකව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ හාමුදුරුවන්ට මේ කටින චීවර පින්කම මේ නිසියාකාරයෙන් සිදු කරනවා. ඒ වගේම මේ බුදුදහම වෙනුවෙන් තව තවත් කටයුතු චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරනවා. ඉතින් මේ කටයුතු කරන්නා වූ ඒ සියලුම කාර්යභාරයන් තව තවත් ඉදිරි අනාගතයට මේ බෞද්ධ ශාසනය වෙනුවෙන් සිදු කිරීමට දීර්ඝායුෂ වේවායි අපි ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවන්ට. ඉතින් මේ කටින චීවරය කියන දේ කොයි ආකාරයෙන්ද නිෂ්පාදනය වෙන්නේ? එහෙම නැත්නම් ඒ කටින චීවරය නිර්මාණය වෙන ආකාරය අපි කොටින්ම කිව්වොත් පඳු පෙවීමේ කාර්යය සිදු වෙන්නේ කොහොමද කියන එක. එහෙම නැත්නම් ඒ කටින චීවරයට අයත් වෙන විනය කර්මය, ඒ සියලුම තොරතුරු අපි මේ වැඩසටහන මේ කෙටි කාලය තුලදී ඔබට සම්පූර්ණයෙන්ම ඒ තොරතුරු ටික ලබා දුන්නා කියලා ඉතින් අපි හිතනවා. ඉතින් අපේ හැමදාමත් කියන වගේ අපේ කාර්යය තමයි රටට දෙයක් කරන්න. අපේ ස්වාමින්වහන්සේ සඳහන් කළා වගේ මේ කටින චීවර පින්කම උත්සවයක් බවට එහෙම නැත්නම් වෙන වෙන අරමුණු කරා නොයවා නිසියාකාරයෙන් පින්කමක් ලෙසින් සිදු කිරීමට අපි වග බලා ගත යුතුයි. ඉතින් එසේ වුවහොත් අපේ ඉදිරි අනාගතයටත් මේ බුදුදහමේ චිරස්ථිතිය, බුදුදහමේ අගය ඊටමත් මැනවින් තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් එසේනම් මෙවන් වූ තවත් හරවත් වීඩියෝත් සමග රැඳෙන්න නම් අනිවාර්යෙන් අපේ YouTube නාලිකාවත් එක්ක ටෝකින් තිසා සමග හැමදාමත් එකතු වෙලා සිටින්න. ඉතින් එසේනම් මෙවන් වූ තවත් වැඩසටහනක් හමුවෙන් ඔබ හා හමු වෙන්නට බලාපොරොත්තු වෙන අද දවසට ඔබගෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.